සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. වයස අවුරුදු 60 ඉක්ම වූවන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයින්ගෙන් යෝජනා. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට ලබා දී තිබූ ණය සහන කාලය දීර්ඝ කෙරේ. තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් ආනයනයට නව සීමා. උතුරු මැසඩෝනියාවේ කොවිඩ් රෝහලක ගින්නක්. තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු ඇතිවන මූලික ගැටලුවලට පිළිතුරු ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. මේ අතර යෙදිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 2917 දෙනෙකු වාර්තා වුණා. අවසන් වරට මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2917ක්. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,74,780ක් දක්වා ඉහළ යන බවයි. මේ Facebook එකේ එහෙම නැත්නම් YouTube එකේ එහෙම නැත්නම් සමහර මාධ්‍ය ජාලාවල යනවා සමහර ඖෂධ පිළිගත් වෛද්‍යවරු නෙවෙයි හුඟක් වෙලාවට මේ සංකල්ප හුඟක් වෙලාවට තීරණය කරන්නේ. හිතෙන බෙහෙත් ගන්න එපා. ඊට වැඩිය හානියක් වෙන්න පුළුවන්. ඒ වෛද්‍යවරුගේ නිර්දේශයක් නැතුව කිසිම අවස්ථාවක ඖෂධයක් කියන එක පාවිච්චි කරන්න එපා. දැන් හුඟ වැරදි වර්තකතනයක් තියෙනවා. දැඩි හිමාලය අල්ලපන් සමහරලාට හානි කර වෙන්න පුළුවන්. නාස් කුහර වලට හානි කර වෙන්න පුළුවන්. ඇස් කාච දාපු කට්ටියට හානි කර වෙන්න පුළුවන්. සමහරලාට පෙනීමේ දුර්වලතාවය ඇති වෙන්න පුළුවන්. ස්නායු සෛල වල ක්‍රියාකාරීත්වයට හානි කර වෙන්න පුළුවන්. මේ හිමාලය අල්ලන්නේ මැටි මුට්ටියක දාලා. අපි කියනකො ඉඟුරු හරි එහෙම නැත්නම් අපි කියනවා දෙහි කොළ, යකිනාරම් කොළ ඒ වගේ මොනවාරෝ ඖෂධීය ද්‍රව්‍ය දාලා මුළු ශරීරෙම වහගෙන ඇස් ආවරණය කරගෙන මුට්ටිය තියාගෙන තමයි දුම් අල්ලන්නේ. මුළු ශරීරෙන් දහ ගැනීමක් කරන්නේ. ශරීරයේ සෑම සෛලයකම ක්‍රියාකාරීත්වය හදනවා. එහෙම එකකින් සනීප කරන්න පුළුවන් නම් මේක සරලයිනේ. මේක සරල නෑ. මේකට ප්‍රතිකාර පද්ධති මිසක් තනි ප්‍රතිකාරයක් ආයුර්වේද දර්ශනය තුල අපි දකින්නේ නැහැ. මේ අතර පසුගිය 7 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඊට පිරිමි පුද්ගලයන් 102ක් සහ කාන්තාවන් 83ක් ඇතුළත්. මියගිය පිරිස අතර 140 දෙනෙක් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර ඊට පිරිමි පුද්ගලයන් 76ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10689ක් ලෙසයි. අපේ රටේ සාමාන්‍ය මරණ අනුපාතිකය අනුව සාමාන්‍යයෙන් 250 350 අතර සංඛ්‍යාවක මරණ තමයි දිනකට සිද්ධ වෙන්නේ. නමුත් කොවිඩ් වලින් පමණක් මේ දිනවල මේ මරණ 180ක් පමණ සිද්ධ වෙනවා. නමුත් මේ 180 තුල කොවිඩ් සෙදුනා හෝ නොහැදුනා හෝ මිය යන්නට සිටින අයත් මේ අය අතර ඉන්නවා. හැබැයි අපි පැහැදිලිවම දන්නවා මේ වෙලාවේ වැඩිවීමක් තියෙනවා. තමා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වූ විට ඇතිවන මූලික ගැටලු වලට පිළිතුරු ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කැලණිය විශ්වවිද්‍යාලය විසින් නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඒ සඳහා පිවිසීමට www.covitriagesl.org යන වෙබ් අඩවිය ඔස්සේ හැකියාව පවතිනවා. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ ඉතා කාර්යබහුල වීම හේතුවෙන් එම මෘදුකාංගයේ හඳුන්වා දෙන බවයි එම විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා සඳහන් කළේ. එම මෘදුකාංගය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මේ වන විට ලැබී ඇති බැවින් එය භාවිතා කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කළා. මේ අතර කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලට අමතරව අඩු පිරිවැයක් සහිත පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කළ මෙම පරීක්ෂණ කට්ටලය මගින් රුපියල් 1500ක පමණ මුදලකින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණයක් සිදු කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
අදාළ පරීක්ෂණ කට්ටලේ සඳහා මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුව අනුමැතිය හිමි වී ඇති අතර එහි ලියාපදිංචිය ලබා ගැනීමට නියමිතයි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 55,974ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,08,116ක් ලෙසයි. වයස් අවුරුදු 18ත් 29ත් අතර වයස් කාණ්ඩ සඳහා එන්නත් කරන වැඩසටහන පසුගියදා ආරම්භ කෙරුණා. එම එන්නත් කරන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන අතර මෙරට එන්නත් කරන වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ මේ වන විට වයස අවුරුදු 18ත් 29ත් අතර වයස් කාණ්ඩවල තරුණ තරුණියන් සඳහා එන්නත් කරන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම කටයුතු දිස්ත්‍රික්ක කිහිපයකම මේ වන විට සිදු කරන අතර අද දිනේ තෙලෙස වයස අවුරුදු 18ත් 29ත් අතර කාණ්ඩ සඳහා එන්නත් කරන කටයුතු සිදු කෙරුණා. කෙසේ වෙතත් මෙම එන්නත් කරන වැඩසටහන සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූයේ හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාව වෙත ෆයිසර් එන්නත ලබා දීමට බලධාරීන් කටයුතු කිරීමත් සමගයි. ලොව භාවිතා කෙරෙන සාර්ථකම කොවිඩ් මර්ධන එන්නත ලෙස සැලකෙන්නේ ෆයිසර් එන්නතයි. මේ අතර වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අවුරුදු 18ත් 30ත් අතර අවුරුදු 18ට වැඩි ඕනෑම පුරවැසියෙක් සඳහා මේ වෙනකොට ලංකාවේ මේ විදිහේ භාවිතා වන එන්නත් වර්ග ඕනෑම එකක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සයිනෝෆාම් වෙන්න පුළුවන්, ඇස්ට්‍රාසෙනිකා වෙන්න පුළුවන්. මේ ඕනම එන්නතක් භාවිතා කරන්න පුළුවන්. නමුත් අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩය සඳහා අනුමත වෙලා තියෙන්නේ ලබා දිය හැකියි නිශ්චය වෙලා තියෙන්නේ මේ ෆයිසර් එන්නත පමණයි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී අවධාරණය කරලා ප්‍රකාශ කර සිටිනවා රජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමයේ විදියට මේ සීමිතව ලැබෙන ෆයිසර් එන්නත් ප්‍රමාණය මේ 12-18ත් අතර දරුවන්ට ලබා දෙන්න. ඒක වෙන් කරලා තියන්න. කියලා අර ඕනෑම ප්‍රමාණයකින් එන්නත් කරණය කරගෙන යන්න පුළුවන්. ඒ 18ත් 30ත් අතර වයස් කාණ්ඩය වෙනත් සුලභ භාවිතා වෙන එන්නත් වර්ගයකින් එන්නත් කරණය කරන්න කියන එක මතක් කරලා දෙන්න ඕන. ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි Pfizer BioNTech එන්නත් මාත්‍රා මිලියන 4ක් පමණ. ඒ මිලියන මාත්‍රා 4න් අපිට ඔය 12ත් 18ත් අතර වයස් කාණ්ඩයේ සිටින සියලුම දරුවන් ටික සම්පූර්ණයෙන්ම එන්නත් කරණය කර අවසන් කරන්න පුළුවන්. ඒකයි මෙතන වැදගත්ම දේ. ඒකයි අපි මූලික සිටම මේ කියන්නේ ඒ කොටස වෙන් කරලා තියන්න දරුවන් සඳහා කියලා. ජනමතයක් තියෙනවා මේ ෆයිසර් එන්නත සුපිරි එන්නතක් කියලා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිගැනීම නෙවෙයි. අපිට මේ එන්නත බෙදා හරින්න සිද්ධ වෙන්නේ ඒ එන්නත ලබා දෙන තොග මත ඉලක්ක ජනගහනයට ඒ එන්නත් ටික ලබා දීමට ප්‍රමාණවත් මේ ජන කොට්ටාසයක් තියෙන ප්‍රදේශ තෝරා ගනිමින්. ඒක තමයි පළවෙනි වතාවට අපි මන්නාරම දිස්ත්‍රික්කයටත් ගියේ. දෙවෙනි වතාවට තමයි හම්බන්තොටට ගියේ. ඉතින් මේකෙදි අපි මේ තොග බෙදීමේදී අපිට දැන් මේ සුළු එන්නත් ප්‍රමාණය අධික ඉලක්ක ජනගහනයක් ඉන්න තැනකට ගෙනිච්චොත් අපිට මේ එක හා සමානව අපි සලකන එන්නතක් නිසා බරපතල ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ප්‍රායෝගික වශයෙන් සැලකිලියට අරගෙන තමයි මේ එන්නත් දීම පිළිබඳව දෙන ප්‍රදේශ තීරණය කරන්නේ. නමුත් එන්නත් වලට ප්‍රමුඛතාවය දෙනකොට අපි වයස 60ට වැඩි අයට දෙනවා, රෝගී අයට දෙනවා, ගර්භණී මව්වරුන්ට දෙනවා. ඒ පිළිවෙල අපි වෙනස් කරලා නැහැ. මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විසින් මෙරට එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් නව යෝජනා මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ වයස අවුරුදු 60ට වැඩි සයිනෝෆාම් එන්නත් මාත්‍රා 2ක් ලබාගත් පුද්ගලයන් සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබා දීමට යෝජනා කර ඇති බවයි. වයස අවුරුදු 50ට වැඩි ඇස්ට්‍රාසෙනිකා ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාගත් පිරිස් වලට සාපේක්ෂව සයිනෝෆාම් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණය යම් මට්ටමකට අවම බවට විදේශීය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ උපුටා දක්වමින් එම යෝජනාව සඳහා වෛද්‍ය සංගමයේ හේතු සාධක පෙන්වා දී තිබෙනවා. එසේම සාමාන්‍ය තත්ත්වය යටතේ වයස අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩයේ දරුවන් කොවිඩ් වෛරසය හේතුවෙන් දරුණු රෝගී තත්ත්වයන්ට ලක් නොවුවද රෝගී තත්ත්වයන් වලින් පෙළෙන දරුවන් හට කොවිඩ් වෛරසයෙන් සංකූලතා ඇති විය හැකි බැවින් එවැනි දරුවන් වෙතද ෆයිසර් එන්නත් මාත්‍රා 2ක් නිර්දේශ කරන බවද එම සංගමයේ විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. එසේම මේ වන විට ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටලුවක් පවතී නම් ඒ වෙනුවට ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රාවක් ලබා දෙන ලෙසද එම වෛද්‍ය සංගමය යෝජනා කරනවා. තවද ලොව සිදුව ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නතක ප්‍රතිශක්තිකරණය අවම වශයෙන් මාස 6ක පමණ කාලයක් රඳා පවතින බවත් එම ප්‍රතිශක්තිකරණය කාලයත් සමග අවම වන බවත් හඳුනාගෙන ඇති බවට එම සංගමය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් AstraZeneca එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා දෙවන එන්නතින් මාස 6කට පසු එම එන්නත් වර්ගයෙන්ම හෝ වෙනත් වර්ගයකින් තවත් එන්නත් මාත්‍රාවක් ලබා දෙන ලෙසයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් යෝජනා කර ඇත්තේ.
උතුරු මෙසඩෝනියාවේ කොවිඩ් රෝහලක ගින්නක් හටගෙන තිබෙනවා. උතුරු මැසිඩෝනියාවේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන තාවකාලික රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රටේ වයම දෙසින් පිහිටි ටෙටෝවෝ නගරයේ පිහිටි මෙම රෝහලේ ඊයේ සවස් කාලයේ අදාළ ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම රෝහලේ කාමර තුල ඔක්සිජන් සිලින්ඩර පුපුරා යාමෙන් අදාළ ගින්න හටගෙන ඇති බවයි රට මාධ්‍ය වාර්තා කළේ. මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවද සෞඛ්‍ය අමාත්‍ය බෙන්කෝ පිලිප්සන් පෙන්වා දී තිබෙනවා. මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය ඉහළ ගොස් ඇති ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණය වේගවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් 4/3කට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ. ඊයේ රටින් කොවිඩ් ආසාදිතයින් 10 ඉක්මවා වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව දැක්වුණේ 1690ක් ලෙසයි. එමෙන්ම රටින් නව කොවිඩ් මරණ 7ක්ද ඊයේ වාර්තා වුණා. පසුගිය ජුනි මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමගයි. මේ නිසා සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ. එමෙන්ම වෛරසය මුළුමනින්ම මර්ධනය කිරීමට වඩා ඒ සමග ජීවත් වීමට ජනතාව හුරු කරලීම එරට රජයේ අපේක්ෂාව වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට බලධාරීන් ප්‍රකාශ කළේ මිලියන 26.6ක් පමණ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහනයෙන් 70%කට පමණ එන්නත් ලබා දුන් පසු රට මුළුමනින්ම විවෘත කිරීමට අදහස් කරන බවයි. එම ඉලක්කයට නොවැම්බර් මාසයේ මුලදී ළඟා විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර නවසීලන්තයේ සමාජාශ්‍රිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් පහත වැටී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රටින් නව කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇති අතර පෙර දිනේ 15 දෙනෙකු වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සැලකිය යුතු අන්දමින් පාලනය කිරීමෙන් අනතුරුව නවසීලන්තය පසුගියදා යලි විවෘත කෙරුණා. කෙසේ නමුත් එරට වත්මන් කොවිඩ් කේන්ද්‍රය මෙන්ම විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවර සීමාවන් තවදුරටත් ක්‍රියාත්මකයි. ඉන් පිටත පාසල් කාර්යාල සහ ව්‍යාපාර මේ වන විට යලි ක්‍රියාත්මක බවයි එරට රජය පෙන්වා දෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයේ ඉහළ යාම හේතුවෙන් ණය ගනුදෙනුකරුවන් සඳහා මීට පෙර ලබා දී තිබූ ණය සහනය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව සලකා බලන ලෙස සියලු බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු වෙත මහ බැංකුව දැනුම් දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ ණය සහන කාලය මෙම වසරේ දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා දීර්ඝ කරන ලෙස දැනුම් දී ඇති බවයි. මීට පෙර ලබා දී තිබූ ණය සහන කාලය පසුගිය මාස 31 වෙනිදායින් අවසන් වුණා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලද සමස්ත ප්‍රතිලාභයන්ට නොවඩු වනසේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයක් ලබා දීමට සලකා බලන ලෙසයි. ණය ගනුදෙනුකරුවන්ට ලබන වසරේ ජනවාරි මාස සිට සිය ණය වාරික ගෙවීම ක්‍රමානුකූලව සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර ගැනීමට මෙම ණය සහන කාලය උපකාරී වනු ඇති බවද මහ බැංකුව පෙන්වා දී තිබෙනවා. මෙම ණය සහනය සඳහා සුදුසුකම්ලත් ගනුදෙනුකරුවන්ට අදාළ බලපත්‍රලාභී බැංකු වෙත හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සමගතා දෙපාර්තමේන්තුවේ ශ්‍රේණික අංක 1935 හෝ 0112 477 966 හෝ 0112 477 129 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැකියි. මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව වෙත මහ බැංකුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය www.cbsl.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා මහ බැංකුව විසින් නව සීමාවන් කිහිපයක් පනවා තිබෙනවා. මේ යටතේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී ජාතික ඉදිරි කිරීමේ බැංකුව සහ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව වෙත එම ආනයන වටිනාකම සඳහා 100% මුදල් තැන්පතුවක් ලබා දිය යුතු බවටයි මහ බැංකුව නියෝග කර ඇත්තේ. මෙම කොන්දේසි පැනවීමේ මූලික පරමාර්ථය වන්නේ හදිසි නොවන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම හරහා විදේශ විනිමය අනුපාතිකයේ ස්ථාවරව තබා ගැනීමයි. මේ යටතේ විදුලි සංදේශ උපකරණ, ගෘහ උපකරණ, පළතුරු වර්ග, රෙදිපිලි ආදී ද්‍රව්‍ය හා උපකරණ අඩංගු කාණ්ඩ කිහිපයකට මෙම සීමාවන් පනවා තිබෙනවා. මෙම ලයිස්තුගත භාණ්ඩ ආනයනය සඳහා 2019 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1057.9ක් වැය වී ඇති අතර එමෙන්ම මෙම වසරේ ජුලි අගභාගය දක්වා මෙම තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 753.4ක් වැය කර තිබෙනවා.
ජනතාවගේ ආහාර අයිතිය ලබා දීම වෙනුවෙන් රජයේ අත්‍යවශ්‍ය සේවා සැපීම සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අවධාරණය කරනවා. එමගින් ජනතාවගේ උද්ඝෝෂණ හෝ භාෂණයේ අයිතිය සීමා කිරීමක් සිදු නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් කරනු ලැබුවා. ඒ මහජන ආරක්ෂාව රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම හා සේවා පවත්වාගෙන යාම සඳහා අදාළ පියවර ගන්නා බවද අදාළ ගැසට් නිවේදනයේ අන්තර්ගත කරමින් අනතුරුව ඒ සඳහා වන විවාදය පෙරේදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට සහ සැඟවීම වැළැක්වීම පිණිස හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත කෙරුණා. කෙසේ වෙතත් මේ වන විට එම හදිසි නීති රෙගුලාසි හරහා දෙමළ ජනතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමකට සැරසෙන බවට වැරදි සංනිවේදනයක් සිදුවෙමින් පවතින බවයි මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ. මහිතන්නේ මේක වැරදි ආකාරයට අවබෝධ කරගෙන ඉන්දියාවෙත් යම් ප්‍රාන්තයක මේ වෙනකොට සම්මත කරලා තියෙනවා මේ ද්‍රවිඩ ජනතාව පීඩනයට ලක් කරන්න සඳහා මේක ගෙනත් එන්නේ කියලා. ජාත්‍යන්තරයේ ජිනීවා මානව හිමිකම් කොමිසම කවුන්සිලයට පවා මේක ගෙනියන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම කළා තියෙන්නේ රජයක් විසින් ආහාර අයිතිය ලබා දීම. ඒ අර මෙතනදී කිසිම අවස්ථාවක අත්අඩංගුවට ගැනීම ආදී වශයෙන් දක්වලා නැහැ. මෙතන ප්‍රශ්නය මතු කරලා තියෙන්නේ මේක හඳුන්වා දීමත් සමගම ක්‍රියාකාරීත්වයෙන්ම මෙම අයිතිය උල්ලංඝනය කරලා තියෙනවා. අන්න ඒ වැරදි අදහස බැහැර කළ යුතුයි ජාත්‍යන්තරය. මේ වෙනකොට දැඩි සංනිවේදනයක් යනවා රජයේ විසින් ද්‍රවිඩ ජනතාවත් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙම ගෙනල්ලයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදි. ඒ නිසා විදේශ අමාත්‍යාංශය අරා පැහැදිලි කිරීමක් දෙන්න ඕනේ. තානාපතිවරුන් සියලු දෙනාම එක තැනකට කැඳවලා මොකටද මේ අත්‍යවශ්‍ය සේවා ගෙනාවේ කියන්නේ. දිවයින පුරා පවතින විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අද දිනේ විවෘත කෙරුණා. එම ආර්ථික මධ්‍යස්ථානවල එළවලු තොග මිල අවම මට්ටමක පැවතියද නිසි බෙදා හැරීමේ ක්‍රමවේදයක් නොමැති කමින් පාරිභෝගිකයින් වෙත එම සහනය නොලැබී ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසන්නේ. නිරෝධායන ඇඳරි නීති සමයේ අත්‍යවශ්‍ය සේවා සපයාගෙන යාම සඳහා අද දිනේ දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත වූ අතර එළවලු තොග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබී තිබුණා. කෙසේ වෙතත් එම එළවලු තොග යන මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් වෙළඳුන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණ සිටියේ නැහැ. මේ හේතුවෙන් අද දිනේ එළවලු වල තොග මිල පැවතියේ අඩු වගේකයි. අද දිනෙත් අර දවස් දෙක වහපින්ද දවස් 3කම එළවලු ඇවිල්ලා ගොඩ ගහලා තියෙන්නේ. මෙහින් උඟක් අඩු වෙලා තියෙන එළවලු උදේ 150ට තිබිච්ච පොන්චි දැන් රුපියල් 100යි 110යි. මිලදී කියනකොට වෙනඳු නෑ. බඩු මිල 15ට වැටලා තියෙනවා. ඒත් ජනතාව අතරට යනකොට මේ බඩු මිල අසාමාන්‍ය ගණනකට තමයි යන්නේ. බලපත්‍ර දීලා තියෙන්නේ වෙනඳුන්ට නෙවෙයි. ඒගොල්ලෝ නිසා මේ බඩු මිල ජනතාව අතරට යනකොට වැඩි මිලට විකිනවා. අර දවස් දෙකින් දෙකට ආර්ථික මධ්‍යස්ථාන හරිනකින් වෙන්නේ පළවෙනි දේ තමයි අවශ්‍ය නැති එළවලු ප්‍රමාණයක් ඒ ආර්ථික මධ්‍යස්ථාන මැනින් මාකට් වලට එනවා. ඒකෙන් වෙන්නේ ඒ එතන ඉන්න ව්‍යාපාරිකයන්ට ඒ එළවලු විකුණා ගැනීමේ අපහසුතාවයක්පත් වෙනවා. හේතුව අනවශ්‍ය ප්‍රමාණයක් ඒ ආර්ථික මධ්‍යස්ථාන මැනින් මාකට් එකට එන එක. කරන්න පුළුවන් එකම දේ තමයි අවශ්‍ය ප්‍රමාණයට මේ දවස්වල ඇනොමක් ඇතුව ආර්ථික මධ්‍යස්ථාන මැනින් මාකට් එකට එළවලු යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මෙච්චර අවම මිලකටවත් මෙච්චර එළවලු විකුණා ගන්න බැරි අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ. දිවයින පුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන හෙට දිනේත් විවෘතව පවතිනවා. මේ අතර ඊයේ දිනේ මහ පරිමාණ සහල් මෝල් තුර ගබඩා කර ඇති සහල් තොග ජනපති නියමයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ භාරයට ලක් කෙරුණා. මේ සම්බන්ධයෙන් අද දිනේ වෙළඳ අමාත්‍ය බන්දුන ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. පසුගිය සතිය තුලදී දිගින් දිගටම ඔවුන් වෙළඳ පොළට සහල් සැපීම නැවැත්තුවා. සතොස්ස මගින් සහල් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවුවට ඒ ටෙන්ඩර් වලට ඉදිරිපත් වුණේ නැහැ. අවසාන වශයෙන් සහතික මිලට දිගටම සහන මිලට සහල් සැපීම කළේ සතොස්සටත් හාල් 60ක්වත් ලබා ගන්නට නොහැකි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මේ රට අගුලුලා තියෙන අවස්ථාවකදී මූලික ආහාරය වන සහල් වල හිඟියක් වෙළඳ පොලේ ඇති කිරීම සඳහා දිනකට ලක්ෂ 5ක් 6ක් නිකුත් කරන මහා පරිමාණ සහල් මෝල් ලිමියෝ ඇතැම් අය දවසකට නිකුත්
නිකුත් කරලා තිබුණේ කිලෝ 30000ක් පමණ. සාකච්ඡා තිබිලා සම්මුතියෙන් ඇති කරගෙන ඒ සම්මුතින් වලට එකඟව මේ අකණ්ඩව සපේලම කියලා කියද්දි එසේ නොසැපීම කරන කොටගෙන තමයි ඊයේ දිනේදී ගිහිල්ලා ප්‍රධාන මෝල් හිමියන්ගෙන් සතොසට අවශ්‍ය කරන අහල් තොග ලබා ගත්තේ. අපි විශ්වාස කරනවා අපිට දැනුම් දීලා තියෙනවා මේ අත්‍යවශ්‍ය කොමසාරිස්තුමත් මේ පාරිභෝගික අධිකාරිය නිලධාරීනු අද දිනේ සිට සුපුරුදු පරිදි අකණ්ඩව සහල් තොග වෙළඳපොළට නිකුත් කරනවා කියලා. යුද ගැටුම් මැද සිනාසෙන ඇය ලෝකයට හිනාව බෙදා දෙන හැටි පුදුමයි. ලෝකයේ සාමකාමී නොවන තැන අනාගතයේ සුරක්ෂිතද යන්න තවමත් පැනයක්. لا قذيفي قذيفي احنا قصيدة المضحك طلعت වෙඩි හඬකටත් සිනාසෙන පුංචි හිත දනී නම් රුදුරුකම ලෝකයේ යුද කැටුම් මැද හඬාවී ඇය හෙටක් ඉල්ලා නිතර. ලෝකය යුද කැටුම් මැව්වට පුංචි හිතක් කොහොමද ඒ යුද කැටුම් තේරුම් ගන්නේ. තමන් ඇවිලී අනුන් ඇවිලෙන තැන ඇතිවන යුද කැටුම් අවසානයේ කෙලවර වෙන්නේ මහා විනාශයක් ඉතිරි කරමින්. අමුතුවෙන් උපහැරන ඕනේ නැහැ. පහුගිය දින කිහිපය වුණත් ඇති ලෝකයේ යුද කැටුම්වල ප්‍රබලතාව තේරුම් ගන්න. දරුවන්ට මව්පියන් අහිමි කළ මව්පියන්ට දරුවන් අහිමි කළ මේ යුද කැටුම් මැද කිසිවක් නොතේරෙන ඇය සිනහනගන හැටි. සිරියාවේ නිතර ඇහෙන බෝම්බ හඬට දෙකන් වසා බයේ හඬන්නට මේ තාත්තා තමන්ගේ දුවට ඉඩ තිව්වේ නැහැ. පුංචි කාලෙදිම බෝම්බ සද්දයක් ඇහෙද්දිම hina වෙන්න කියලා මේ තාත්තා දරුවට කියලා දෙනවා. ඒ විනාශකාරී දෙයකද hina වෙන්න කියන අදහස ඇතිව නෙවෙයි. ජීවිතේ දුක්ඛ සතුට හැමදේම විඳ දරා ගන්න පුරුදු කරන්න. මේ පුංචි දියණිය සල්වා අවුරුදු 3ක් වගේ වයස. බෝම්බ සද්දෙට සල්වා තිකැස්සෙනවා. හැබැයි ඒ සැනින් ඇය hina වෙනවා. ඒ තාත්තා කියලා දීපු දේ නිසා. සල්වා පුංචි කාලෙදී ගිනිකෙලි ක්‍රීඩාවක් කරද්දී අනතුරකට ලක් වෙනවා. ඒත් තාත්තා ඇයට hina වෙන්න උගන්වනවා. ගුවන් යානාවලින් බෝම්බ හෙලන එක සිරියාවේ අලුත් අත්දැකීමක් නෙවෙයි. ඉතින් සල්වාගේ තාත්තා අහනවා ගුවන් යානයක් ආවොත් මොකද වෙන්නේ කියලා. ගුවන් යානය අපිට hinaව කියනවා. සල්වාගේ උත්තරේ. දුක හිතෙන, බය හිතෙන දේ මේ පුංචි දරුවට සතුටක් විදියට මේ තාත්තා කියලා දෙන්නේ. ඇගේ ජීවිතයේ දුක සතුට හැම දෙයක්ම සුභවාදීව බාරගන්න කියන හැඟීමත් එක්ක. දැන් ඇය ලොකුයි. ඇය දන්නවා බෝම්බ සද්දේ මිනිස්සුන්ගේ ජීවිත නැති කරන මහා විනාශකාරී දෙයක් කියලා. ඇයට දැන් ඒ ගැන දැනුම් තේරුම් තියෙනවා. ඒ නිසාම හිනාවත් එක්ක ඇය තේරුම් ගන්නවා ජීවිතයේ යථාර්ථය. ඇය වගේම අපිත් දන්නවා ලෝකයට යුද්ධය ඕනේ නැහැ. මිනිස්සු මැරෙන තැන hina වෙන්න අපිට බෑ. ඒත් මහා විනාශකාරී තැන්වල කඳුළු හංගගෙන hina වෙන්න පුංචි කාලෙදිම පුරුදුනාම ජීවිතය දරා ගන්න ලේසි වෙයි. අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාවේ මගී යාත්‍රා අනතුරකින් පුද්ගලයන් 30 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ඊසානදික ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මගී යාත්‍රා අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 30 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා. බ්‍රහ්මපුත්‍ර නදියේ ගමන්ගත් මෙම යාත්‍රාවේ පුද්ගලයන් 120 දෙනෙකු සිට ඇති අතර ඒ අනතුරට ලක් වී ඇත්තේ තවත් යාත්‍රාවක ගැටීමෙන්. පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතාරක්ෂක මෙහෙයුමෙන් බේරාගෙන ඇති අතර තවත් පිරිසක් පිහිනා ගොඩබිමට පැමිණ තිබෙනවා. කෙසේ නමුත් අවම වශයෙන් තවත් 30 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි ප්‍රාන්ත පොලිස් බලධාරීන් ප්‍රකාශ කළේ. එලෙස මියගොස් ඇත්තේ බේරාගත් දැරියක් වන බවද එරට මාධ්‍ය වාර්තා කළා. ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතුරුදන් වූ පුද්ගලයන් සොයා දැවැන්ත මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ සඳහා සියලු උත්සාහයන් දරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. මේ අතර මෙක්සිකෝවේ පැසිෆික් වෙරළාසන්නව රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
ඇකපුල්කෝ සංචාරක නිකේතන වෙරල්ට ඔබ්බෙන් සිදු වූ එම භූකම්පනය ඊට සැතපුම් 100 ගණනක් ඈතින් පිහිටි මෙක්සිකෝ සිටි අගනුවරටද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහි ගොඩනැගිලි පවා භූකම්පනයෙන් සසල වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. භූකම්පනයත් සමග රට නිවැසියන් සහ සංචාරකයින් වීදිවලට පිවිසී ඇති අතර අගනගරයට විශාල හානියක් සිදුව ඇද්දැයි මෙතෙක් වාර්තා වී නැහැ. 1985 වසරේ මෙක්සිකෝ සිටි නගරයේ ඇති වූ රික්ටර් මාපකයේ 8.1ක භූකම්පනයකින් දසදහසකට වැඩි පිරිසක් මිය ගිය අතර ගොඩනැගිලි 100 ගණනක් විනාශයට පත් වුණා. අට්ලාන්තික් සහ පැසිෆික් සාගර දේශ සීමා කරගත් භූකාරක තැටි පහක් මත පිහිටි මෙක්සිකෝව ලොව භූචලන සඳහා සක්‍රියතම ප්‍රදේශය ලෙසයි සැලකෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට සැප්තැම්බර් මස 10 වනදා බ්‍රිතාන්‍යයන් සමග උඩරට ප්‍රදේශයේදී ඇති වූ තුන්වන යුද්ධය ලෙස සැලකෙන ඌව වෙල්ලස්ත නිදහස් අරගලය ආරම්භ කර ඇත්තේ 1817 සැප්තැම්බර් මස 10 වන දිනයි. ගාල්ල වරාය ජනසතු කර ඇත්තේ 1964 සැප්තැම්බර් මස 10 වන දිනයි. ගිම්හාන් ඔලිම්පික් උළෙලකදී පැවති පිරිමි මැරතන් ධාවන තරගයකදී ප්‍රථම වරට උපසහරා අප්‍රිකානුවෙකු විසින් රන් පදක්කමක් දිනාගෙන ඇත්තේ 1960 වසරේ සැප්තැම්බර් මස 10 වන දිනයි. අබෙබි බිකිලා නැමැති ඔහු එහිදී ලෝක වාර්තාවක්ද පිහිටවා තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.